හරිද? ඇත්තටම අපි දීගොනු ඉවර කරා. හරිද? දීගොනු ඉවර කරා. ඒක ඔක්කොටම දැන් පුළුවන් ඇති මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න ඕනේ. මම දැන් අද ප්‍රශ්න සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මේ මම බැලුවේ අදත් මේ ටික කරලා නේද? අදත් මේ ටික කරලා තව තියෙන එතකොට ඩී ගුණේ ඔක්කොම ඉවරයි. හරිද? ඩී ගුණ ඔක්කොම ඉවරයි. ඒතකොට ඒකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. හරි. මේ හෙට වගේ ඉඳන් ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ බ්‍රහස්පතින්දා අනිවාර්යෙන් පන්ති තියෙනවා රැයට. හරි. මේකෙදි ඩී ගුණේ ඒ ටික ඉවර වෙලා දැන්ද ඇනායන ටික සිලබස් එක ඇහුවේ ඇනායන ටික ගොඩක් දුරට ඉවරයි. 16 වෙනි කාණ්ඩේ ටික ඉවරයි 15 වෙනි කාණ්ඩේ ගොඩක් ලඩා උගුල් ටික ඉවරයි. ඊට පස්සේ ආවනම් කාබනීටය ගැන පොඩ්ඩක් තියෙනවා ඒ ටික කරනවා. ආයි 17 වෙනි කාණ්ඩේ ටිකක් තියෙනවා ඒ ටික පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. නේද? 17 වෙනි කාණ්ඩේ ගත්තට පස්සේ දැන් ඒ වගේ ඔය පිට වෙන වායුවේ ටික පොඩ්ඩක් මම කියන්න නම් ඇති. හරිද? අය වෙන මුකුත් ඕනේ නැහැ. මේ ටික තමයි අපිට ඕන වෙන්නේ. අපි ඒ ටිකක් කරගෙන යනවා. හරිද? හරි. මම 17 වෙනි කාණ්ඩයට යනවා. 17 වෙනි කාණ්ඩය ගත්තට පස්සේ මෙහෙම. හරිද? මේවා දැම්ම ලියන්න එපා. 17 වෙනි කාණ්ඩය ගත්තට පස්සේ 17 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය වලින් ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ් තියෙනවා. ඊට අමතරව ෆ්ලෝරයිඩ් තියෙනවා. ෆ්ලෝරයිඩ් ගැන කිව්වොත් නම් එයා ගැන ලොකුවට කියන්න දෙයක් නැහැ. ෆ්ලෝරයිඩ් ගත්තොත් මෙයාට මොකක් හරි ෆ්ලෝරයිඩයක් තියෙන එකක්. කැල්සියම් ෆ්ලෝරයිඩ් වගේ දුවොත් ඔයා ඝන තත්ත්වයේ තියෙන්නේ. එයාත් දෙන්නොත් කැල්සියම් ක්ලෝරයිඩ් යොදලා සාන්ද්‍ර H2SO4 වගේ දුවොත් අම්ලයක් යොදව සාන්ද්‍ර HF පිට වෙනවා. ඊට පස්සේ ඝන ක්ලෝරයිඩ් එකකට හරිද? ඝන ක්ලෝරයිඩ් එකකට සාන්ද්‍ර H2SO යොදලා HF වායුවක් හැදෙනවා. ඒ HF වායුවකට මේ වීදුරු කූරක් වගේ දැම්මොත් ඒ වීදුරු කූර ජෙලටින් තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ඒක නම් කූර ගණන් ගන්න ඕනේ නැහැ. මේක චුට්ටක් මතක ගන්න. ඒ කියන්නේ ෆ්ලෝරයිඩ් එක දාලා H2SO4 වගේ දැම්මොත්. හරිද? ඒ කියන්නේ මෙතන මේ ඝන ෆ්ලෝරයිඩ් එකක් ගමු. ඝන ෆ්ලෝරයිඩ් එකට සාන්ද්‍ර H2SO4 වගේ දැම්මොත් HF පිට වෙනවා. හරිද? ඊට පස්සේ ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ් ඒවා ගැන චුට්ටක් මතක තියාගන්න. ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ් ඒවා ගැන පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? ඒව ඕන. හරිද? ඒව ඕන. ඒත් ඒ වගේදී ඇත්තටම මේදී හැදෙන සංයෝගයක් ගත්තොත් ක්ලෝරයිඩ් ගැන කතා කරොත් ක්ලෝරයිඩේදී ඝන ක්ලෝරයිඩ් එකට සාන්ද්‍ර H2SO4 දැම්මම පස්සේ HCl පිට වෙනවා. හරිද? ඝන ක්ලෝරයිඩ් එකට සාන්ද්‍ර H2SO4 දාලා රත් කරොත් HCl පිට වෙනවා. මේ HCl ආම්ලිකයි. හරිද? ඊට වගේම ඇමෝනියා සමග සුදු දුමාරයක් ගෙනදෙනවා. HCl ආම්ලික නිසා නිල් ලිට්මස් මොනා කරනවා? රතු කරනවා. හරිද? ඒ වගේම අපි ඇමෝනියා දැම්මුත් නිශ්චල ප්‍රතිකාරකයේදී කරන්නේ ඕකම තමයි. ඇමෝනියා හඳුනා ගන්නත් මේක කරන්න පුළුවන්. HCl ලෝකේ මාරු කරලා ලියන්න පුළුවන්. ඇමෝනියම් ගෑස් දැම්මොත් ඇමෝනියම් ක්ලෝරයිඩ් හදනවා. ඒකට සුදු දුමාරයක් හදනවා. සුදු දුමාරය ඇති වෙනවා. හරිද? ඊට පස්සේ මේ ක්ලෝරයිඩේට සාන්ද්‍ර H2SO4 යොදලා ඔය රත් කරාට පස්සේ හරිද? MnO2ත් එක්ක රත් කරනවා. ඒ කියන්නේ මෙයාට නිකන් දාලා රත් කරා වගේම ආයි සාන්ද්‍ර H2SO4 වලට MnO2 දාලා රත් කරනවා. ඒතර MnO2 මොකද වෙන්නේ? Mn ධන දෙක බවට පත් වෙනවා.
හරිද? Mn2 Mn ධන දෙක බවට පත් වෙනවා. ඒත් එක්කම මෙයා Cl2 බවට පත් වෙනවා. Cl2 බවට පත් වෙනවා. Mn2. ඔය Mn මේ Cl2 සාමාන්‍යයෙන් අපි කහ පාට කහ කොළ පාට විෂ සහිත වායුවක්. Cl2 කියන්නේ කහ කොළ පාට විෂ සහිත වායුවක්. ඒ කියන්නේ පාට දුකුවට දැනගන්න ඕනේ නැහැ නිකම්ම කියන්නේ කහ කොළ විෂ සහිත වායුවක්. හරිද? ඊට පස්සේ මෙයාට AgNO3 තනුක HNO3 දැම්මොත් AgCl අවක්ෂේපය ලැබෙනවා. සුදු පාට. ඒකට මෙයාට වැඩිපුර sorry නැත්නම් තනුක ඇමෝනියා දැම්මොත් එයා තනුක ඇමෝනියා වල දිය වෙන්නේ නැහැ. sorry තනුක ඇමෝනියා වල දිය වෙනවා. තනුක ඇමෝනියා වල දිය වී Ag මොකද හැදෙන්නේ? ඇමෝනියම් twice plus හැදෙනවා. මේක අවර්ණ. හරිද? අවර්ණ. ඊට පස්සේ මේකට දැම්මොත් අපි PB නයිට්‍රේට් එකක් මොකක් හරි PB අඩංගු එක්කෙනෙක් PB නයිට්‍රේට් එකක් PB ඇසිටේට් එකක් ඒවා එකක් දැම්මොත් PbCl2 හැදෙනවා. හරිද? මෙන්න මෙයා සුදු පාටයි. ඒ වගේම මෙන්න මෙයාලා මොනවා වෙනවද? නටවනකොට සිසිල් ජලයේ අපි දන්නවා උණු කරාම ජලයේ මේ උණු ජලයේ මේවා දිය වෙනවා කොහොමද? උණු ජලයේ කොහොමද දිය වෙනවා? ඊට පස්සේ සිසිල් කරාට පස්සේ ආයෙත් මොනවා වෙන්නේ? රත් කරාම දිය වේ. සිසිල් කරාම ආයෙත් අවක්ෂේපය බවට පත් වෙනවා. හරිද? PbCl2 ආයෙ අපිට මොනවද කරන්න පුළුවන්? සාමාන්‍ය මෙයාට අර ඩයික්‍රෝමේටය සාමාන්‍ය මෙයා යොදා ගන්නවා වගේ මෙයා X ප්‍රමාණයක් යොදා ගත්තොත් මෙයා 3 ගුණයක් දාගන්නවා. හරිද? ඩයික්‍රෝමේටය 3 ගුණයක් වගේ දාලා සාන්ද්‍රිත්වයස හෝ දැම්මොත් මේවා ලොකුවට භාවිත වෙන එකක් නෙමෙයි. මම නිකන් දුන්නා. රතු පාට වාෂ්පයක් ලැබෙනවා. රතු පාට වාෂ්ප. හරිද? රතු පාට වාෂ්ප ලැබෙනවා. මේක කලින් නම් ගොඩක් වෙලා තිබුණා. CRO CF2 කියලා එකක් ලැබෙනවා. රතු පාට. ඔය රතු පාට වාෂ්පය ඕනනම් භස්මයක් දැම්මට පස්සේ ඔක මේ ක්‍රෝමේටේ බවට පත් වෙනවා. මේ රතු පාට වාෂ්පයට හරිද? කහ පාට ද්‍රාවණය මේක ගත්තට පස්සේ මොකක් හරි එකක් අපිට ද්‍රාවණයක් ගන්න පුළුවන් මේ භස්මයක් දාපු ගමන් මෙයාව කෙලින්ම ක්‍රෝමේටේ කහ පාට බවට පත් වෙනවා. කහ පාට බවට පත් වෙනවා. හරිද? හරිද? මේකේ විශේෂත්වය මේක අනෙක් හැලජනත් එක්ක මේ වැඩේ වෙන්නේ නැහැ. අනෙක් හැලජන සමග රතු වාෂ්ප නොදේ. අනෙක් හැලජන සමග රතු වාෂ්ප නොදේ. එතකොට මේකෙන් ගන්න පුළුවන් ඕක. හරිද? ක්‍රෝමයිඩ් ක්ලෝරයිඩ් පරීක්ෂාව කියලා තමයි මේකට කියන්නේ. මෙන්න මේකට කියනවා ක්‍රෝමයිඩ් ක්ලෝරයිඩ් පරීක්ෂාව. ක්‍රෝමයිඩ් ක්ලෝරයිඩ් පරීක්ෂාව. මේ පරීක්ෂාවේදී රතු පාට දෙන්නේ ක්ලෝරයිඩේ විතරයි. හරිද? දැන් මෙයා යොදා ගන්නවා වගේ 3 ගුණයක් මෙයා යොදා ගන්න ඕනේ. 3x වගේ ප්‍රමාණයක්. හතරම ওই ටික තමයි කියන්න තියෙන්නේ. සාන්ඩ් ක්ලෝරයිඩ් මේක හරි. ආයෙ ඕනනම් මේකට දාන්න පුළුවන් සාන්ඩ් ආම්ලික KMnO2 දැම්මොත් ඒත් පුළුවන් ඔක්සිකරණය වෙනවනේ.
මෙයාව Cl2 බවට පත් වෙනවා. මෙයාව Mn ධන 2 බවට පත් වෙනවා. මෙන්න මේ දෙකම එක ළඟ ගියාගත්තත් හරි. මේ දෙකම එක වගේ තමයි ඉතින්. හරිද? ඉවරද? විමල්කා? ඉවරයි සර්. හරි. තව ඔයාලා තව එකක් විතර දාගන්න. මේක හැබැයි මේකට අදාළ නැහැ මේ. මේකට දැම්මොත් කොහොමද දාන්නේ? මේවා යට්ට වගේ දාගන්න ඔයාලා. එතකොට ලේසි. මෙයාට හරිද? අපි ගත්තේ නෑ නේද මේ Cl2 CCl4 හරි CHCl3 විස්තරයක් එක්ක කැළතුවම සමග කැළතීම. මේ කැළතුවම මේක විස්තරේ මුකුත් වෙන්නේ නැහැ. මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. හරිද? තව එකක් දාගන්න මෙයාට ආම්ලික H2O2 දැම්මා කියලා මෙයා ඔක්සිකරණයකට ලක් වෙන්නේ නැහැ. මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. හරිද? ඔක තමයි Cl- කියන කියන්න තියෙන ඒවා. ආම්ලික මෙන්න ඔක දානවා, මෙයා දානවා, මෙයා දානවා, මේ ටික මතක තියාගන්න. එතකොට හරි. ඊට පස්සේ අපි මේ ඔක්කොටම Br- එකක් කරමු. ඔය පරීක්ෂණ ටික ඔක්කොම Br- එකක් කරමු. ඒක ලේසි මතක තියාගන්න. Br- ටික කරාට පස්සේ Br- එනවා
ආම්ලික KMnO2 සමග ගත් කරලා පස්සේ මේකම එනවා. අවුලක් නැහැ. මේක වෙනවා. මේක වෙනවා. හරිද? මෙතන එතකොට මේ මොකක් වෙනවද? Br2 වෙනවා. මේක වෙනවා. හරිද? සාන්ඩ් H2SO4 දාලා රත් කරාට පස්සේ HCl නෙමෙයි HBr නෙමෙයි එන්නේ. මෙතන තියෙන්නේ HBr නෙමෙයි. හොඳට මතක තියාගන්න මෙතන තියෙන්නේ Br2. මේ Br2 තමයි එන්නේ. නේද? Br2. ඔය Br2 වෙනවා. Br2 කියන්නේ රතු දුඹුරු වාෂ්පයක්. හරි මේ Br2 කියන්නේ රතු දුඹුරු වාෂ්පයක්. රතු දුඹුරු පාට වායුවක්. හරි. ඊපස්සේ සාන්ඩ් H2SO4 දාලා MnO2 දානවා. MnO2 දානවා. අවුලක් නැහැ. මේකෙදිත් Mn දාන්න දෙක ලැබෙනවා. මෙතන Br2 ලැබෙනවා. රතු දුඹුරු වාෂ්පයේ Br2 ලැබෙනවා. ඒවා ආයි පාඩම් කරන්න දෙන එකම රැල්ලට යන්නේ ඒ විදිහටම වෙනවා. AgBr මෙතනදී AgBr ලැබෙනවා. මෙතෙන් ලැබෙන මොකද්ද? AgBr. මෙයා සාන්ද්‍ර ඇමෝනියා තුල දිය වෙනවා. සාන්ද්‍ර ඇමෝනියා තුල දිය වෙලා මේ වගේ එකක් හදා ගන්නවා. තනු ඇමෝනියා වල දිය වෙන්නේ නැහැ. තනු ඇමෝනියා වල මොකුත් වෙන්නේ නැහැ. සාන්ද්‍ර ඇමෝනියා වල මේක දිය වෙනවා. PB නයිට්‍රේට් වල සුදු අවක්ෂේපයක් එයා රත් කරාට පස්සේ PbBr2 වෙනවා. මේක PbBr2 වෙනවා. PbBr2 අපි දන්නවා මොන පාටද? ලා කහ පාටයි. sorry මේ PbR2 හරිනේ. මේක කහ පාටයි. මේකත් කහ පාටයි. ලා කහ වගේ. හරිද? මේකත් කහ පාට වගේ අවශ්‍යයි. කහ පාට වගේ අවශ්‍යයි. ඒකත් රත් කරාට පස්සේ දිය වෙනවා. රත් කරාට පස්සේ දිය වෙනවා. හරිද? PbR2 මම මේක එදා දුන්නා මේ ක්‍රීම් පාට නේ දුන්නේ. කහ පාටයි මේක දුන්නේ ක්‍රීම් පාට. එදා දුන්නේ කොහොමද? ක්‍රීම් පාට. රත් කරාම දිය වෙනවා ආයෙත් සිසිල් කරන්න අවශ්‍යයි. ක්‍රෝමයින් ක්ලෝරයිඩ් පරීක්ෂාවේදී පිළිතුරු දෙනවා. නමුත් රතු වාෂ්පයක් ලබා දෙන්නේ නැහැ. නමුත් රතු වාෂ්පයක් ලබා දෙන්නේ නැහැ. රතු වාෂ්පයක් ලබා දෙන්නේ නැහැ. පිළිතුරක් නම් දෙනවා. ක්‍රෝමයින් ක්ලෝරයිඩ් පරීක්ෂාවට පිළිතුරු දෙනවා. නමුත් රතු ආක්ෂේපයක් ලැබෙන්නේ රතු වාෂ්පයක් ලැබෙන්නේ ක්ලෝරයිඩ් වලදී විතරයි. එතෙන්දී ඒතර මෙතෙන්දී ලබා දෙනවා. මොකද්ද? අර විදිහට සාමාන්‍ය විදිහට අම්ලයක් දැම්මට පස්සේම ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව වෙනවා වගේ මෙතන සාන්ඩ් ඇමෝනියත් එක්ක මේ ආම්ලික KMnO2 දැම්මම පස්සේ Mn දාන දෙක බවට පත් වෙන ඔක්සිහරණය වෙනවා. මෙයා Br2 වෙනවා. ඒකම තමයි වෙන්නේ. Br2 බවට Br යනවා. මෙතනදී ක්‍රෝමියම් ධන තුන බවට පත් වෙනවා. කොච්චරයි. හරිද? ඊට පස්සේ මොකද්ද? ආම්ලික H2O2 දැම්මම පස්සේ මේක ඔක්සිකරණය වෙනවා. Cl- වගේ නෙමෙයි මෙයා ඔක්සිකරණය වෙනවා. Br2 වෙනවා. Br2 රතු දුඹුරු වාෂ්පයක් වෙනවා. මෙතන Br2 CH3 මේකත් එක දැම්මම පස්සේ මේකෙදි මතක තියාගන්න Br2 දාලා මේ වගේ CCl4 ස්තරයක් හෝ CHCl3 CCl4 කියලා දෙන්න පුළුවන්. හරි. ක්ලෝර Br2 දාලා CHCl3 හරි CCl4 ස්තරයක් සමග රත් කරාට පස්සේ මෙතනදී පරාසයක් වෙනවා. මේකෙදි Br2 නිදහස් වෙන නිසා Br2 CCl4 ස්තරයක් තුල හැදෙනවා. Br2 නිදහස් වෙන නිසා මේක තැඹිලි පාට වෙනවා. මේක තැඹිලි පාට වෙනවා. Br2 නිදහස් වෙන නිසා මේක තැඹිලි පාට වෙනවා. Br2 CCl4 ස්තරයේ තියෙන නිසා තැඹිලි පාට වෙනවා. හරි. මෙතන Br2 නෙමෙයි මෙතෙන් දාන්නේ අරකම තමයි. මෙතෙන් දාන්නේ Cl2 CHCl3 ස්තරයක්ම තමයි. හැදෙන්නේ Br2 Cl මත. ඇත්තටම මෙතෙන්දි වෙන්නේ Cl2 Cl- බවට පත් වෙනවා. Br- Br2 බවට පත් වෙනවා.
Cl2 CH3 ස්තරයකදී CH3 හරි CCl4 ස්තරයක් තුලදී පාටක් නැහැ. නමුත් මෙයා C මේ මම දැන් මේකනේ CH Cl3 ස්තරයක් තුලදී තැඹිලි පාටයි. CCl4 දෙන්නත් පුළුවන්. නැත්නම් CHCl3 දෙන්නත් පුළුවන්. ඒක තැඹිලි පාටයි. මම ලියා ගන්න. එකම දේ යන්නේ. එකක් මතක තියාගත්තාම ඒකට අනුව අනිත් ඒවාත් මතක තියාගන්න. එතකොට හරි. ඉවරයි නම් ඉවරයි කියලා දාන්න. එතකොට මම ලේසි. හරිද? අනිත් ඒවාත් ඉවරද? හංසි සමුදි ඉවරද? නෑ සර් තව චුට්ටක් තියෙනවා. හරි. මොකද ඉවරලා කියන්න. ඉවරනේ. ඊට පස්සේ අවසාන එක්කන අයඩයිඩ්. අවසාන එක්කන අයඩයිඩ්. හරිද? අයඩයිඩ් එක ගත්තොත් ආයෙත් මෙතනදී නම් කෙලවරකින් නම් පටන් ගමු. මෙයා දැම්මොත් I2 හරි දම් පාටයි. දම් පාට එක්කන පිට යනවා. මේක ක්ලෝරින් සමග CCl4 හරි CHCl හරි මොකක් හරි කමන්නේ. හරිද? කාබනික ස්තරයක්. මොකක් හරි කාබනික ස්තරයක් සමග කැළතුවට පස්සේ
මෙතනදී Cl මයිනස් වුණාම මේකේදී I මයිනස් I2 බවට පත් වෙනවා. එතකොට දම් පාට ගෝලිකා කියලා කියනවා. දම් පාට හැදෙනවා. I2 CCl4 එක්ක දම් පාට ගෝලිකා. දම්. හරිද? ඊපස්සේ ආම්ලික KMnO4 දැම්මට පස්සේ ආයෙත් අර විදිහටමයි I මයිනස් තියෙන නිසා මෙතන Br මයිනස්. මෙතන මේවත් වෙනස් වෙනවා. මේක වෙනස් වෙනවා. හරිද? මේක මොකද්ද? I2 බවට පත් වෙනවා. මෙතනදිත් I2 බවට පත් වෙනවා. මේකෙත් I2 හැදෙනවා. මේක දම් පාටයි. මේක AgI හැදෙනවා. AgI හැදෙනවා. මේක කොහොමත් කහ පාටයි. මේක තනු ඇමෝනියා වලදී වෙන්නෙත් නැහැ. සාන්ද්‍ර ඇමෝනියා වලදී වෙන්නෙත් නැහැ. සාන්ද්‍ර ඇමෝනියා වලදී වෙන්නෙත් නැහැ. මෙතන PB දැම්මට පස්සේ PbI2 හැදෙනවා. ඒක කහ පාටයි. කහ පාටයි. එතකොට එයා රත් කරාට පස්සේ දිය වෙනවා. සිසිල් කරාට පස්සේ ආයෙත් තැම්පත් වෙනවා. එතකොට මෙතනදී ඔක කියනවා මෙහෙම. රත් කළ විට හඳුනා ගන්න ලේසි. රත් කළ විට දිය වෙන අතර සිසිල් වන විට රන්වන් කුඩක් ඉතුරු වේ. කහ පාට නිසා රන්වන් කුඩක් ඉතුරු වේ. ඔයගේ වාක්‍ය දෙනවා. මෙයාට අදාළ. හරිද? කහ පාටනේ. ඊට පස්සේ මේක ක්‍රෝමයිඩ් ක්ලෝරයිඩ් පරීක්ෂාවට උත්තර දෙනවා මෙයා. ක්‍රෝමයිඩ් ක්ලෝරයිඩ් පරීක්ෂාවට උත්තර දෙනවා මෙයා. අර සාමාන්‍ය විදිහටම තමයි. හරිද? රතු පාට වාෂ්පයක් දෙන්නේ නැහැ. මේක I2 බවට පත් වෙනවා. හරිද? ඔය ටික තමයි තියෙන්නේ. තව ඔකට අමතරව අර කොපර් වලට ෆෙරස් ඒ වගේ දාලා ඒ වගේ පරීක්ෂණත් ඔකට කරන්න පුළුවන් වුණා. හරිද? දැන් ඔය ටික දාගන්න. සාමාන්‍ය ඕකට විතරක් විශේෂ වෙච්චි දැන් කොපර් දාන දෙක වගේ එකක් දැම්මොත් කොපර් දාන දෙක හෝ Fe දාන තුන වගේ දැම්මොත් කොපර් දාන දෙක මේ ඉතින් කොපර් දාන එක බවට පත් වෙනවා. කොපර් දාන එකේ අයඩයිඩ් හැදෙනවා. හරිද? O Fe දාන දෙක බවට පත් වෙලා එයත් එක්ක I2 පිට වෙනවා. එතන කොපර් දාන දෙක කොපර් දාන එක බවට පත් වෙනවා. මේ දාන එක බවට පත් වෙලා තියෙනවා. ඔක්සිහාරණය. මෙයා I I2 බවට පත් වෙනවා. Fe දාන තුන දැම්මොත් එයා Fe දාන දෙක බවට පත් වෙනවා I2. ඔය වගේ ගන්න පුළුවන්. ඔය ලැබෙන පිෂ්ඨය මේ I2 වලට පිෂ්ඨය දැම්මම පස්සේ පිෂ්ඨය හැමෝම මොන පාටද? මේ ඕන I2 තුනේ පිෂ්ඨය හැමෝම නිල් පාට වෙනවා. පිෂ්ඨය හැමෝම නිල් පාට වෙනවා. හේලයිඩ ගැන කියන්න තියෙන්නේ ඔය ටික. හේලයිඩ ගැන කියන්න තියෙන්නේ ඔය ටික. ඉවර නම් ඉවරයි කියලා දාන්න. ඊළඟ කොටසට යන්න.
එතකොට මේ ක්‍රෝමයිඩ් ක්ලෝරයිඩ් පරීක්ෂාවත් එක්ක රතු පාට වාෂ්පයක් දෙන්නේ ක්ලෝරයිඩ් විතරයි. ඊට පස්සේ මේ එයාලගේ හේලයිඩත් එක්ක ඒ කියන්නේ Cl2ත් එක්ක CCl4 දැම්මට පස්සේ ප්‍රතිචාර නොදක්වන්නේ මේ ක්ලෝරයිඩය. CCl4ත් එක්ක Cl2 දැම්මට පස්සේ දම් පාට අවක්ෂේපයක් දෙන්නේ අයඩයිඩ්. බ්‍රෝමයිඩ් දෙනවා දම් පාට තැඹිලි පාට ගෝලිකා. හරි. මේව දන්නේ ඒවා. කොහොනිට ඉවරද? තිලෝක ඉවරද? කවුද ඉවර ඇතිනේ? හරිද? ඒතකොට ඔන්න 17 වෙනි කාණ්ඩයේ හේලයිඩත් ඉවරයි. හරිද? අපි 15 වෙනි කාණ්ඩේ ඒවා ඉවර කරා. 16 වෙනි කාණ්ඩේ ඒවා ඉවර කරා. 17 වෙනි කාණ්ඩේවත් ඉවර කරා. 18 වෙනි කාණ්ඩෙට හේලයිඩ් නැහැනේ. හරිද? සර් හේලයිඩ් නෙමෙයි. ඇනායන. රිනායන. 15 වෙනි කාණ්ඩේ රිනායන, 16 වෙනි කාණ්ඩේ රිනායන, 17 වෙනි කාණ්ඩේ රිනායන ඔක්කොම ටික ඉවරයි. හරිද? දැන් අවසානයේ එතකොට අපි 14 වෙනි කාණ්ඩේ ගත්තොත් 14 වෙනි කාණ්ඩේ කාබනේට් බයිකාබනේට් තියෙනවා. එච්චරයි. ඒක ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. මම ඊයේත් පොඩ්ඩක් කියන්න ඇති. හරිද? ඕනනම් විශේෂයෙන් ලියාගන්න ඕන නම් පොඩ්ඩක් අපිට කාබනේට් ගැන මොකද්ද කියන්න තියෙන්නේ? කාබනේට් ගැන පොඩ්ඩක් විශේෂයක් කරොත් කාබනේටේට අපි දන්න විදිහට තනුක අම්ලයක් දැම්මට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වායුව ආවරණ අගන්ධ වායුවක් මේකට පුළුවන් මොකද්ද? හුණු දියර ආවරණ හුණු දියර මොනවා වෙනවද? ආවරණ හුණු දියර හරිද? ඒ කියන්නේ කැල්සියම් ආවරණ හුණු දියර කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කිරිපාට කරන්න පුළුවන්. කිරිපාට. කැල්සියම් කාබනේට්. ඒක වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් දැම්මම පස්සේ වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් දැවුවොත් ඒක ආයි ආවරණ වෙනවා. නැවත ආවරණ වෙයි. නැවත ආවරණ වෙයි. මොනවා හදනවද? කැල්සියම් බයිකාබනේට් හදනවා. හරිද? ඔය කැල්සියම් බයිකාබනේට් ඕන රත් කරාට පස්සේ ආයෙත් කාබනේටේ බවට පත් ලබා ගන්න පුළුවන්. මේක රත් කරලා ඕන ආයෙත් ඒ බයිකාබනේට් රත් කරාම කැල්සියම් කාබනේටයක් ලැබෙනවා. ඒක දන්න. හරිද? ඊට පස්සේ මේ කාබනේටේ තියෙන ද්‍රාවණයකට බේරියම් ක්ලෝරයිඩ් වගේ කෙනෙක් දැම්මොත් බේරියම් ක්ලෝරයිඩ් වගේ කෙනෙක් දැම්මොත් හරිද? බේරියම් ක්ලෝරයිඩ් කැල්සියම් ක්ලෝරයිඩ් වගේ දැම්මොත් බේරියම් කාබනේට් වගේ හැදෙනවා. සුදු පාට. හරිද? මෙන්න මේ වගේ කාබනේට ස්තරයකට අපි දැම්මොත් AgNO3 වගේ AgNO3 දාන්නේ එයා අවක්ෂේප නෙවෙයි. ජලීය ද්‍රාවණ. එතකොට මෙයාලා අවක්ෂේප නම් එයාලා හැදෙනවා. Ag2 කාබනේටය කියන සුදු අවක්ෂේපය හැදෙනවා. හරිද? ඊට පස්සේ කාබනේටයයි බයිකාබනේටයයි දෙන්න වෙන් කරගන්නවා. හරිද? කාබනේටයයි බයිකාබනේටයයි දෙන්න වෙන් කරගන්නවා නම් ඒ අඩංගු ජලීය ද්‍රාවණ දෙකකට දැන් හරි. මැග්නීසියම් වගේ දැම්මම පස්සේ මොකක් හරි එකකින් දැම්මොත් මැග්නීසියම් කාබනේට් දෙවෙනි කාණ්ඩේ කවුරු හරි දැම්මොත් එයාලා මේ විදිහට සුදු පාට අවක්ෂේපයක් දෙනවා. හැබැයි බයිකාබනේට් එක කරන්න බෑ. හරිද? හරි මේක දාගමු.